ආදරණීය දරුදරියනි අපි මේට ප්‍රථම පාඩම් පරිච්ඡේද වලින් 2020 වසරේ දෙවන ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න ආරම්භ කළා. විශේෂයෙන්ම ව්‍යුහගත ප්‍රශ්න යොමු වෙන පේපර් එක. දැන් ගොඩක් වෙලාවට ලංකාවේ සමස්ත ප්‍රතිඵල දිහා බැලුවම පළවෙනි ප්‍රශ්න පත්‍රයට සාපේක්ෂව මේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි. නමුත් සමහර ළමයි 30ක් 35ක ප්‍රමාණයක් ඉන්නවා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සාර්ථකව ලියනවා මේ පේපර් එක අසාර්ථක. ඒ මොකද ලිවීමේ තාක්ෂණය නොමැතියයි. ලිවීමේ තාක්ෂණය නොමැතියයි. දැන් ලිවීමේ තාක්ෂණය නැත්නම් ලිවීමේ කලාව ඇඟට ගන්න නම් පළමුව ප්‍රශ්න තේරුම් ගන්න එපා. ප්‍රශ්න තේරුම් ගන්නේ නැතුව අපිට ලිවීමේ කලාවක් නැත්නම් ලිවීමේ තාක්ෂණයක් හදා ගන්න බෑ. ඒ නිසා අපි මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේදී අපි එක් එක් ප්‍රශ්න විග්‍රහ කරනකොට ඒ ප්‍රශ්නවල සැඟවුණු අර්ථ ඒ වගේම විනිවිද භාවයෙන් යුතුව ප්‍රශ්නෙන් අහන්නේ මොකක්ද කියලා හඳුනා ගැනීමට හඳුනගන්නේ කොහොමද කියලා පළපුරුද්ද නැත අත්දැකීම ඔබ ලබන්නට ඕනේ. ඊට අමතරව මේ විවිධ ප්‍රශ්න තුලින් ඔබට තවත් එහා සමාන ආදේශක ප්‍රශ්න නිර්මාණය කරන්න පුළුවන්ද කියලා ඔබ විමර්ශනයක දෙන්න ඕනේ. එහෙම යෙදුනොත් තමයි මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ අග්‍රඵලය ඔබට ලැබෙන්නේ. එහෙම නැත්නම් ලැබෙන්නේ නැහැ. පැහැදිලිනේ? අපි අද පාඩම් පරිච්ඡේදයෙන් කතා කරන්න යන්නේ 2020 පේපර් එකේ තුන්වන ව්‍යුහගත අභ්‍යාසය. තුන්වන ප්‍රශ්නය. ඒකේ පුංචිම කේස් ස්ටඩි එකක් දීලා තියෙන එක ලොකු ප්‍රශ්නයක් නෑ. රජයේ මගින් පවත්වාගෙන යනු ලබන ගුවන් සමාගමක් තම වෙළඳපොළ කොටස වර්ධනය කර ගැනීමේ අපේක්ෂාවෙන් පෞද්ගලික ගුවන් සමාගමක් වන එයා ඇල්ෆා සමග සංයෝජනය වෙන ලදී. ප්‍රශ්නේ පැහැදිලිනේ. රාජ්‍යාංශයෙන් නැත්නම් රජයට අයත් ගුවන් සමාගමක් තවදුරටත් තමන්ගේ වෙළඳපොළ කොටස වර්ධනය කර ගැනීම පිණිස පෞද්ගලික අංශයේ ගුවන් සමාගමක් වන එයා ඇල්ෆා සමග ඒකාබද්ධ වෙලා තියෙනවා. බලමු මොකක්ද කියලා අහන්නේ. අයන්න ව්‍යාපාර ඒකාබද්ධ වීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? ව්‍යාපාර ඒකාබද්ධ වීම. ව්‍යාපාර සංයෝජන. දැන් හැමදාම මේ ප්‍රශ්න අහන්නේ නැහැ. සංයෝජන පාඩම හැමදාම බර තබන්නේ නැහැ. නමුත් ඉඳ හිට අහනවා. මේ හොඳම අවස්ථාව. ගිය අවුරුද්ද ඉස්සෙල්ලා අවුරුද්ද. වැඩි යාතක් නෙවෙයිනේ. ඒ නිසා අපි සංයෝජන කොටසක් කරා මතකයි තීරපාට් එකට. ඒකත් ඔළුවේ තියාගන්නට ඕනේ. මෙහෙම ව්‍යුහගත ප්‍රශ්නයක් වශයෙන් ඇහුවේ නැතත් වාස්තික පේපර් එකේ නම් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සැපීම් වර්ගයේ ප්‍රශ්න තියෙන්නේ. ඒ කියන්නේ හිස්තැන් පුරවන එහෙම නැත්නම් නිශ්චිත පිළිතුරු සපයන ඒ වගේ සැපීම් වර්ගයේ ප්‍රශ්නයකට හරි මේක යොමු වෙනවා. ඒක ඔළුවේ තියාගන්නට ඕනේ. එනම් ව්‍යාපාර ඒකාබද්ධ වීම කියන කිව්වත් කමක් නැහැ. නැත්නම් ව්‍යාපාර සංයෝජන කිව්වත් කමක් නැහැ. සංයෝජන දෙකම එකයි. මොකද මේ කියන්නේ වෙන්වෙන්ව පැවති සමාගම් දෙකක්. නැත්තම් මෙතනට මේ සමාගම් කියලා කියන්න අවශ්‍ය නැහැ. ව්‍යාපාරිකවත් කමන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ සමාගම්මයි තියෙ සමුපකාර තනි ව්‍යාපාර හවුල් ව්‍යාපාර සමාගම් ඕන විදිහට හිතන්න පුළුවන්. වෙන්වෙන්ව පැවති ව්‍යාපාර දෙකක් නැත්තම් සමාගම් දෙකක් හෝ කිහිපයක් තනි ව්‍යාපාරයක් බවට පරිවර්තනය වීම. මෙතන මේ ස්කීම් එකේ මෙහෙම ලිව්වට තනි ව්‍යාපාරයක් කියන්නේ ඒක පුද්ගල ව්‍යාපාර සංවිධානයක් කියන එක නෙවෙයි නේ. ඒ කියන්නේ එක ව්‍යාපාර දෙකක් තුන දෙක එකතු කරලා එකක් හැදුවා. පහක් තිබුණ පහ එකතු කරලා එකක් හැදුවා කියන එකනේ එක් ව්‍යාපාරයක් කියන්නේ. මේ තනි කියන්නේ එක් කියන එකමයි එක් ව්‍යාපාරයක්. එක් ව්‍යාපාරයක් කියන එක. එහෙනම් වෙන්වෙන්ව පැවති සමාගම් නැත්තම් ව්‍යාපාර දෙකක් හෝ වැඩි ගණනක් තනි නැත්තම් එක් ව්‍යාපාරයක් බවට පරිවර්තනය කර ගැනීම තමයි ව්‍යාපාර ඒකාබද්ධ වීම නැත්තම් සංයෝජන වීම කියන්නේ. ඒක පැහැදිලිනේ. ලකුණු 1යි. ලකුණු 2යි. නේ? දෙකක්ම දීලා. දෙක වැඩි වගේ නේ. දෙක වැඩි වගේ නේද? කමන්නේ මොකද දැන් මේකේ රෝම ඉලක්කමක අයන්නනේ ලකුණු 4යිනේ. සම්පූර්ණ 3 රෝම ඉලක්කයට ලකුණු 4යි. ඒකේ ආ වලට ලකුණු 2ක් දීලා තියෙනවා. ඒ වගේම ආ කොටස ලකුණු 2ක් දීලා තියෙනවා. ඉතින් කොහොමද ලකුණු 2ක් ලැබෙනවා? වාසියක් ඒක. ආ කොටස බලමු. ඉහත සමාගම් දෙක අතර සිදු වූ ඒකාබද්ධ වීම කුමන සංයෝජනයට අදාළදැයි නම් කර එම සංයෝජන වර්ගයේ පිළිබඳව විස්තර කරන්න. පොඩි ප්‍රශ්නයක්. එකම ප්‍රශ්නය තුල ප්‍රශ්න දෙකක් තියෙනවා. මේ ඉහත සමාගම් දෙක අතර
සිදු වුණේ මොන වගේ ඒකාබද්ධ වීමක්ද මොන වගේ ව්‍යාපාර සංයෝජනයක්ද බිස්නස් කම්බිනේෂන් එකක්ද කියලා අහනවා. හරිද? අදාළද නම් කර එම සංයෝජන වර්ගයේ පිළිබඳව කෙටි විස්තරයක් කරන්න ඕනේ. මොකද්ද සංයෝජනේ? රජයේ ගුවන් සමාගම පෞද්ගලික අංශයේ ගුවන් සමාගමක් වන එයා ඇල්ෆා සමගතම තමයි ඒකාබද්ධ වුනේ. මොකද මේ කියන්නේ? එකම කර්මාන්තයේ නියැලි ව්‍යාපාර නැත්නම් එක හා සමාන කටයුතු වල නියුක්ත ව්‍යාපාර අතර සංයෝජනයක් ඇති වුණොත් ඒකාබද්ධ වීමක් ඇති වුණොත් ඒක මොකද්ද? තිරස්ද සිරස්ද? තිරස්නේ එක සමාන තිරස්. තේරුණාද? දැන් සිරස් කියන්නේ එක් මහා පරිමාණ නිෂ්පාදනයක් හා අනුබද්ධ විවිධ ව්‍යාපාර සේවා පවත්වන ආයතන නම් සිරස්. මතකනේ? අපි හිතමු මෝටර රථ නිෂ්පාදනය කරන ආයතනයක්. අමතර කොටස් නිපදවන ආයතනයක්. ඒ මෝටර රථ සඳහා කල්බදු පහසුකම් සපයන මූල්‍ය ආයතනයක්. වැනි ආයතනයක ආබද්ධ වුණොත් එහෙනම් එකම ශ්‍රේෂ්ඨය, ඒ කියන්නේ එකම ශ්‍රේෂ්ඨයේ නැත්නම් යම් මූලික නිෂ්පාදිතයකට අදාළ විවිධ සේවා සපයන ව්‍යාපාර එකතුවක්. ඒක සිරස්. එතකොට එහෙනම් මේ කියන්නේ මොකද්ද? සංයෝජන තිරස්. දැන් මේකේ එකම ප්‍රශ්න දෙකක් තියෙනවනේ. දෙකක් තියෙන නිසා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ තරු ලකුණු දෙකක උත්තර දෙක වෙන් කරලා පෙන්නනවා. මොකද පරීක්ෂකවරු සහ වරියන්ට ඊටාම පහසුවෙන් ඔයාලගේ උත්තර බැලුමට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මම මාකින් කරපු කෙනෙක් වශයෙන් අවුරුදු 12ක් තිස්සේ මම දන්නවා සමහර ටීචර්ස්ලා හරි උනන්දුවෙන් සතුටෙන් ඒ කියන්නේ කියව බලනවා. මේ ළමයා හරි පිළිවෙලයි වැඩ, හරිම නීට්, හරිම පැහැදිලි උත්තර ලියපු ආකාරය බලන්න හරි ලස්සනට අංක කරලා තියෙනවා. හරි ලස්සනට ඡේද වෙන් කරලා තියෙනවා. පොයින්ට් එක හරියට ලියලා තියෙනවා. එහෙම කියන්නේ බොහොම සතුටින්. ඒ සතුට ප්‍රතිඵලය මොකද්ද? ඇතැම් ප්‍රශ්න තියෙන පුළුවන් අතින් ලකුණු දෙකක් ගන්න පුළුවන්, එකමාරක් දෙන්නත් පුළුවන්. නමුත් ලකුණු භාගෙ නොසලකා ලකුණු දෙකම හම්බ වෙනවා. එහෙම ලකුණු භාගෙ හෝ එක බැගින් එකතු කරගෙන ලකුණු 4ක් 5ක් ඔබට වැඩිපුර ගන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි ඔබ මේ ලිවීමේ කලාව බොහොම පිළිවෙලට ලියලා පරීක්ෂකවරුන්ට සහ වරියන්ට බොහොම පහසුවෙන් උත්තරේ මේ මොන ප්‍රශ්නේ උත්තරේද කියලා තේරුම් ගන්න ආකාරයෙන් ලිව්වොත් ඔබට ඒ වාසිය ලබා ගන්න පුළුවන්. එhmenan පළවෙනි එක තමයි මොකද්ද සංයෝජනේ? තිරස් සංයෝජනේ. ඇයි එකම සමාගම්නේ. ගුවන් සමාගම් දෙකක් සමානයි. එකම තලයේ තියෙන තිරස්. ඊට පස්සේ දෙවනතර ලකුණ කියනවා එම සංයෝජන වර්ගයේ පිළිබඳව විස්තර කරන්න. එක සමාන ව්‍යාපාර කටයුතු දී සිටින සමාගම් දෙකක් හෝ කිහිපයක් ඒකාබද්ධ වීම තිරස් සංයෝජනයේ. එක සමාන ව්‍යාපාර කටයුතු දී සිටින. එක සමාන ව්‍යාපාර කටයුතු කරන සමාගම් දෙකක් හෝ කිහිපයක් ඒකාබද්ධ වීම තමයි තිරස් සංයෝජනය කියන්නේ. එහෙම නැත්නම් එකම කර්මාන්තය දැන් මේ එක හා සමාන කතාව නැතුව මෙතනට එකම කර්මාන්තයට ඇත් ව්‍යාපාරිකවත් හරි. එකම කර්මාන්තයට ඇත් ව්‍යාපාර කටයුතු මෙහෙවන ව්‍යාපාර දෙකක් හෝ වැඩි ගණනක් අතර ඇතිවන ඒකාබද්ධ වීම තමයි තිරස් සංයෝජන කියන්නේ. පැහැදිලිනේ? එහෙනම් තිරස් සංයෝජනය කියලා නම් කරාම ලකුණු 1යි. ඒ කියන්නේ විස්තර කරාම පැහැදිලි කරාම ලකුණු 1යි ලකුණු 2ක් ලැබුණා. පැහැදිලිනේ? right. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. රෝමි ලක්කන් 2 අයන. කල්බදු සමාගම් මගින් ව්‍යාපාරිකයෙකුට හිමිවන වාසි 4ක් ලියන්න. මතකනේ කල්බදු සමාගම් කියන්නේ මොකද්ද? ලීසින් කම්පැනිස්. අපිට ලීසින් වචනේ හුරුයිනේ. ඉංග්‍රීසි ටර්ම් එක සිංහලෙන් කියනවනේ අපි. ලීසින් කම්පැනිස්. ලීසින් සමාගම්. කල්බදු සමාගම්. මේ කියන්නේ මිලාදික වත්කම් බද්දර දීම එකම හෝ ප්‍රධාන ව්‍යාපාර කාර්ය වශයෙන් පවත්වගෙන ආයතන විශේෂය තමයි කල්බදු සමාගම් කියලා කියන්නේ. බුල්ඩෝසර්, කැටපිලර්, සුකෝභෝගී රථවාහන ඒ වගේ මිලෙන් අධික වත්කම් එකවර සල්ලි දීලා ගන්න බැරි අයට ඒගොල්ලන්ගේ භාවිතය සඳහා දීලා භාවිතය වෙනුවෙන් කිසියම් කල්බදු මුදලක් අය කරනවා. හරිනේ? එහෙනම් කල්බදු සමාගම් මගින් ව්‍යාපාරිකයෙකුට හිමි වන වාසි 4ක්. එකක් තමයි විශාල වටිනාකමකින් යුත් වත්කම් මුළු මුදලම නොගෙවා භාවිත කළ හැකි වීම. දැන් ඉතාහිල අපි කෝටි 300 500 වටනා යන්ත්‍රෝපකරණ හිතන්නකෝ, වාහනයක් හිතන්නකෝ. අන්නේ වත්කම තේරෙනවද? මුළු මුදලම ගෙවන්නේ නැතුව අපිට කියන්නේ බදු වාරිකයක් ගෙවමින් වත්කම පාවිච්චි කිරීම අයිති අපට හම්බ වෙනවා. වත්කම මුක්ති දෙන්න පුළුවන්. තේරුණාද? කෝටි 300ක් කියන වත්කම අපි මුදල් එකතු කරලා ගන්න හිටව කවදාකවත් මේක මිලදී ගන්නත් බෑ, පාවිච්චි වෙන්නේ නැහැ. දැන් අපි ගන්නවා කල්බදු ක්‍රමයට.
තේරෙන්නේ ලීසින් වාරික 36ක් නැත්නම් 48ක් ඒ වගේ ගෙවන්න. එතකොට අපිට මොකද වෙන්නේ එහෙනම් ඒ විශාල වටිනාකමකින් යුත් වත්කමක් මුළු මුදලම ගෙවන්නේ නැතුව අපිට පාවිච්චි කිරීමයි තියෙන්නේ. නැත්නම් හැකියාව ලැබෙනවා. වාසියක් ඒක. දෙවෙනි එක තමයි කල්බදු සඳහා ගෙවන කුලිය ආදායම් බද්දෙන් නිදහස් වීම. අපි ලීසින් වාරිකයක් ගෙව්වද ඒක අපේ ආදායම් බද්දේ නැහැ. අයිති නැහැ. අපි කල්බදු වාරික අපි තුම අවුරුද්දකට ගෙවුවකට ලක්ෂ 12ක්. එහෙනම් බදු අය කළ හැකි අපේ ආදායම ලක්ෂ 50ක් නම් ඒ ලක්ෂ 12 අඩු කරනවා. ඒකයි කතාව. ඒ නිසා කල්බදු සඳහා ගෙවන කුලිය ආදායම් කුලිය මත ආදායම් බද්දෙන් ආදායම් බද්ද අය කරන්නේ ආදායම් බද්දෙන් නිදහස්. ඊළඟට තුන්වෙනි එක යන්ත්‍ර යල්පැනීම් නිසා සිදුවන පාඩු හා ප්‍රාග්ධන ලාභ මගහැරීම. දැන් මෙහෙම හිතන්නකෝ අපි කිසියම් යන්ත්‍රයක් ගන්නම රුපියල් කෝටි 5ක් වැය කරලා. එහෙම හිතන්න කෝටි 5ක් ලක්ෂ 500ක්. කෝටි 5ක් වැය කරලා ගන්නවා. මිලදිකවත් කමන්නේ. ඒක ලයිෆ් ටයිම් එක අවුරුදු 25යි. අවුරුදු 25ක් අපිට වැඩ ගන්න පුළුවන්. ඒතර අපි හිතමු ඒකෙන් අවුරුද්දක් වැඩ කළාම අවුරුද්දක් වැඩ ගත්තොත් අපට ලක්ෂ 50ක් කවර් වෙනවා. එහෙම හිතන්නකෝ ඒ කියන්නේ අපි යන්ත්‍ර පාවිච්චි කරලා අමුද්‍රව්‍ය නිවිභාන බවට පත් කරලා අලිවි කරලා කරාම අපට ඒකෙන් ලැබෙන ලාභයෙන් ඒ යන්ත්‍රයට යට කළ කෝටි 5න් නැත්නම් ලක්ෂ 500න් ලක්ෂ 50ක් ලාභය තුලින් ආවරණය වෙනවා. එහෙම ලාභය තුලින් අවුරුදු 10ක් ගියොත් එහෙම මොකද වෙන්නේ? ලක්ෂ කීයද? ලක්ෂ 500 කවර වෙනවනේ. ලක්ෂ 500 කවර වෙනවනේ. තේරෙනවද? 50500යිනේ. තේරෙනවද? අවුරුදු 10ක්ම යන්න ඕනේ. අවුරුදු 10ට පෙර අපි තුමු අවුරුදු 3ක් ගිය තැන. අවුරුදු 3කදී මීට වඩා පහසුකම් සහිත මීට වඩා වැඩි දියුණු කළ ඔග්මන්ටඩ් මැෂින් එකක් වර්ධිත යන්ත්‍රයක් මාකට් එකට එනවා. තරඟකරුවෝ යන්ත්‍ර ගන්නවා. මොකද ඒකේ නිෂ්පාදන වේගය වැඩි, සම්පත් නාස්තිය අඩුයි. තේරුණාද? පිරිවැය අඩුයි. ගුණත්වය ඉහළයි. මෙන්න මේ නිසා තරඟකරුවෝ ගන්නවා. තරඟකරුවෝ අරගෙන අපේ භාණ්ඩයට වඩා ගුණාත්මක තත්ත්වෙන් උසස් භාණ්ඩයක් මාකට් එකට ගියොත් අපේ ගනුදෙනු කරුත් එතනට හැරෙනවා. ඒ නිසා අපිට සිදු වෙනවා යන්ත්‍රය යල්පැන ගියා නම් අපටත් අලුත් යන්ත්‍රයකට මොකද වෙන්නේ? මාරු වෙන්න වෙනවා. උනහම අපි දැන් මේ යන්ත්‍රය භාවිතයෙන් ඉවත් කරන්නේ කැඩිලා නෙවෙයි. ආපදාවට ලක් වෙලා නෙවෙයි. තේරුණා? යල්පැන ගිය නිසා. මොකද වෙන්නේ එහෙනම්? අන්න ඒක තුල තියෙනවා අපිට දැන් කෝටි 5ක් වියදම් කරානේ අවුරුදු 3යිනේ. දැන් කෝටි 1.5ක් ලැබුණා. තව කෝටි 3.5ක් තියෙනවා අපිට උපලබ්ධි කරගන්න බැරි වෙච්ච. අතට ආපසු ගන්න බැරි වෙච්ච. ඒක තමයි යල්පිනු ප්‍රාග්ධන අවදානම් කියන්නේ. එහෙම යල්පිනු ප්‍රාග්ධන අවදානම් තේරෙනවා? යල්පිනු යන්ත්‍ර යල්පැනීම නිසා සිදුවන පාඩුවා ප්‍රාග්ධන ලාභ. ඒ යන්ත්‍ර යල්පැනීමේ සිදුවන අලාභ. ඒ වගේ ප්‍රාග්ධන අලාභ කියන්නේ ඒ වත්කම් විකුණා ලැබෙන අතිරික්ත මුදල්. අන්න ඒවා අනිවාර්යයෙන් අඩු වෙනවා. නැත්නම් මගහැරෙනවා. අපිම වත්කමක් ගත්තොත් හරිද? අපිම වත්කමක් අරගෙන යල්පැනීම නිසා අවුරුදු 3කින් අයින් කළොත් එහෙම අයින් කර එකේ මුදලක් විශාල හිර වෙලා තියෙන්නේ. අපට පාඩු වෙයි. දැන් මේකෙදි එහෙම වෙන්නේ නැහැ. අපි ගන්නේ මාස 3ට 6ට අවුරුද්දට. අපි ඒ ඇග්‍රීමන්ට් එක කඩ ගන්නවා. එහෙනම් අනිවාර්යයෙන්ම අපිට යල්පැනීම් ප්‍රශ්නත් නැහැ. විකිණීමේදී අඩු මිලකට විකිණීමෙන් ප්‍රාග්ධන අලාභ විඳින්න වෙන්නේ නැහැ කියන එක කියන්නේ. ඊළඟට විශාල මුදලක් ආයෝජනය නොකර වැඩි ආදායමක් එපේ හැකි වීම. මේකෙදි විශාල මුදලක් ආයෝජනය කරන්න ඕනේ නැහැ. කෝටි 5ක යන්ත්‍රයක් ගන්නොත් අපි කෝටි 5ක් කැප කරන්න එපේ. දැන් මේ කෝටි 5ක් කැප කරන්න දෙයක් නැහැ. කල්බදු වාරිකයක් ගෙවලා අපට පුළුවන් ඒ විශාල ආයෝජනයක් අවශ්‍ය වත්කම් ටික නැත්නම් යන්ත්‍රය පාවිච්චි කිරීම හැකියාව ලැබෙනවා. ඊළඟට ආදායම් ලැබමින් කල්බදු වාරික මුදල් ගෙවිය හැකි වීම. ඒක තේරෙනවද? දැන් අපි මිලාදික වත්කමක් බැංකු ණයක් අරගෙන පොලියක් ගෙවමින් අත්පිරමෙදී ගන්න ඕනේ නැහැ. අපි කල්බදු ක්‍රමයට ගන්නවා. ගත්තම මොකද වෙන්නේ? අපේ වත්කම යන්ත්‍රයක් නම් යන්ත්‍රය භාවිතා කරමින් භාණ්ඩ නිෂ්පාදනය කරමින් විකුණුමින් අපට ලැබෙන ලාභය තුලින් පුළුවන් බදු මුදල ගෙවන්න. එහෙනම් ආදායම් ලැබමින් ඒකයි කියන්නේ ආදායම් ලැබමින් කල්බදු වාරික මුදල් කොටස් වශයෙන් ගෙවන්න පුළුවන්. ඇඟට පතර නොදී ගෙවන්න පුළුවන්. මේ නිසා කොහොමද කල්බදු සමාගම් වලින් ව්‍යාපාරිකයෙකුට වාසි වැඩි ලැබෙන වාසි වලට වඩා. එhmenan ලකුණු භාගයේ බැගින් වාසි 4ට ලකුණු දෙකක්ම ලැබිලා තියෙනවා. මොකද ඒක ප්‍රශ්නේ කොටසකින් රූපිලක්කම්
දෙක අයන්න. අයන්න නැතුව රෝම ඉලක්කම් දෙක වශයෙන් ආවනම් අවිවාදයෙන්ම මේකේදී මොකද වෙන්නේ? ලකුණු 4ම අපිට ලැබෙනවා. එහෙනම් කරුණු 4ට එක ගාන ලකුණු 4ක්ම ලැබෙනවා. පැහැදිලිද? ඊළඟට මේ ප්‍රශ්නේම අනිත් පැත්තට ගහන්න බැරිද ඔයගොල්ලන්ට? පුළුවන්. කොහොමද? කල්බදු සමාගම් මගින් ව්‍යාපාරිකයෙකුට හිමි විය හැකි අවාසි. මොනවද අවාසි? අවාසි තමයි බදු මුදල් පැහැර හැරියොත් මොකද වෙන්නේ? නියමිත පරිදි අපි ගෙවන්න පොරොන්දු වෙච්ච ආකාරයට බදු මුදල් පැහැර හැරියොත් වත්කම අපට අහිමි වෙනවා. වත්කම අපට අහිමි වෙනවා. දැන් අපි සල්ලි දීලා අපිටම වත්කමක් ගත්තොත් එහෙම අහිමි වෙන්නේ නැහැ නේ. ඒක අපි ළඟ රැඳෙනවනේ. නමුත් මේක එහෙම නෙවෙයි. කල්බදු ගෙවුවේ නැත්තම් එරියස් වුණොත් සමහරට පළවෙනි එක බලනවා දෙවෙනි එක බලලා ඊට පස්සේ එවනෝ මේ රිමයින්ඩර් ලෙටර් එකක්. ඒකටත් උත්තර නැත්තම් ආයෙ ලියුමක් කියනවා. පස්සේ උසාවිත් යන්න වෙනවා. තේරුණාද? අන්න එහෙම වාසිය මේකේ තියෙනවා. අනිත් එක තමයි සමහර අය කල්බද්දර අරගෙන මොකද කරන්නේ? ඒගොල්ලෝ සොයාගන්න බැරි වෙන ආකාරයෙන් අන්තස් දාන වෙනවා. එක්ක ඒගොල්ලෝ රට යනවා. එහෙම නැත්නම් බිස්නස් එක කාටද බාර දෙනවා. මොකද වෙන්නේ? කල්බදු සමාගමකට බදු අය කරන විදියක් නෑ. එහෙනම් අනිවාර්යෙන් බොල්න පාඩුවක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට ඉහළ පොලියක්. අනිවාර්යෙන් අපි දැන් සල්ලි වලටම වත්කම ගන්නව නම් අපි දුු ලක්ෂ 50 වත්කම ලක්ෂ 50යි. නමුත් කල්බදු ක්‍රමයට ගන්නකොට අපි ලක්ෂ 50ට ගෙවනවා ලක්ෂ 110ක් විතර. ඒ කියන්නේ එකට එකටත් වැඩි. ලොකු අවශ්‍යයක් නේ තේරෙනවද? කල්බදු ක්‍රමයේදී අපි දන්නවා කල්බදු සමාගම ඉතා ඉහළ පොලියක්. සියලුම කල්බදු සමාගම් ඉතාම ඉහළ පොලියක් අනුගමනය කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඉතා ඉහළ පොලියක් ගෙවලා පිරිවැය වැඩි වීමත් මේක වෙනවා. ඒ වගේ අපි අනිත් පැත්තත් හිතන්න පුළුවන් මේක. පැහැදිලිනේ? රයිට්. ඒතොර ලකුණු භාගයේ ගානේ කරුණු හතරට ඒකෙන් ලකුණු 2යි. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය ආයතන කාර්යයන් 4ක් දක්වන්න. මහ බැංකුවේ නියෝජ්‍ය ආයතන මතකනේ ලංකාවේ බැංකු ක්‍රමයේ නියමුවා තමයි මහ බැංකුව. සෑම බැංකුවක්ම මහ බැංකුවට යටයි. ඒතොර මහ බැංකුවේ නියෝජ්‍ය ආයතන කාර්යය කියන්නේ මහ බැංකුව වෙනත් වාණිජ බැංකු වෙනුවෙන් පෙනී සිටීමෙන් විශේෂයෙන්ම කොමර්ෂල් බැංකු වෙනුවෙන් වෙනත් වාණිජ බැංකු වෙනුවෙන් පෙනී සිටීමෙන් සපයන සේවා තමයි අදහස් කරන්නේ. කියන්නේ මහ බැංකුව තමයි මේ සේවා ඉෂ්ට කරන්නේ. හැබැයි ඉෂ්ට කරන්නේ මහ බැංකුව සදා නෙවෙයි. තේරෙනවද? වෙනත් බැංකුව සදා. ඒකයි මේ නියෝජ්‍ය ආයතන සේවා කියන්නේ. නැත්තම් රජයේ වෙනුවෙන්. රජයේ වෙනුවෙන් තමයි යම් සේවාවක් ක්‍රියාත්මක කරන්නේ. එහෙනම් ඒකත් මොකද්ද? නියෝජ්‍ය ආයතන සේවයක්. එක්කෝ යම් කිසි පුද්ගලයෙක් එක්කෝ යම් කිසි ආයතනයක් වෙනුවට ඒ පුද්ගලයා හෝ ආයතන නියෝජනය කිරීම තමයි මෙතන අදහස් කරන්නේ. එහෙනම් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය ආයතන කාර්යයන් 4ක්. එකක් තමයි රාජ්‍ය ණය කළමනාකරණය. රාජ්‍ය ණය කළමනාකරණය. රජයට කොච්චර ණය ගන්න ඕනද? ඒක දේශීය වශයෙන් කොච්චරක් ගන්නවද? විදේශීය වශයෙන් කොච්චරක් ගන්නවද? දේශීය ණය කොච්චර කාලයක් තුල පියවරවද? විදේශ ණය කොච්චර කාලයක් තුල පියවරවද? දේශීය ණය වලදී අය කරන පොලි කොච්චරද? විදේශ ණය සදා කොච්චරද? අන්න ඒ කාරණා ටික තමයි මේ රාජ්‍ය ණය කළමනාකරණය කරන්නේ. ඒකට වෙනම මහ බැංකුවේ තියෙන රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කියලා මේ අංශයක් නේ. ඒ අංශෙ ලොක්ක තමයි පාලනය කරන්නේ. ඊළඟට විදේශ විනිමය පාලනය. වාණිජ්‍ය බැංකුවල විදේශ විනිමය අනුපාත අනවශ්‍ය ලෙස විචලනය වුණොත් මොකද මුළු ආර්ථිකය කඩාවැටෙන අර්බුදයක් වෙනවා. ඒ නිසා ඒ විදේශ විනිමය පාලනය කියන්නේ විදේශ විනිමය යම් සීමා පනවන. සීමා පැනවීම තුළින් විදේශ විනිමය අපට උපයා ගැනීමේ මං පැහැදිලිව විවෘත කරගන්න පුළුවන්. තේරුණාද? ඊළඟට කුඩා පරිමාණයේ මූල්‍යකරණ වැඩසටහන් සහ ග්‍රාමීය ණය යෝජනා ක්‍රම පිළිබඳ මූලික ආයතන ලෙස ක්‍රියා කිරීම. අන්න එකක් කුඩා පරිමාණයේ මූල්‍යකරණ වැඩසටහන්. ඒ කියන්නේ කුඩා සහ මධ්‍ය පරිමාණ ඉලක්ක කරගෙන ඒගොල්ලෝ ණය ආධාර සපයන්න එක එක ණය ව්‍යාපෘති හදනවනේ ලෝන් ප්‍රොජෙක්ට් ඒව මේ කියන්නේ. කුඩා පරිමාණයේ මූල්‍යකරණ වැඩසටහන් සහ ග්‍රාමීය ණය යෝජනා කරවන්න. ග්‍රාමීය ණය අතිශය ජනප්‍රියයි. විශේෂයෙන්ම ගම්බද ප්‍රදේශවල ඉන්න ගැමියන්ට නගරේ තියෙන වාණිජ බැංකු ෆේව කරන්නේ. ඇත්ත කතාව ඕකනේ. නමුත් ගමේ තියෙනවා සමුපකාර ග්‍රාමීය බැංකුව, සනස සංවර්ධන බැංකුව වැනි ගම කේන්ද්‍ර කරගෙන ආරම්භ කර බැංකු තියෙනවා. අන්න ඒ බැංකුව වලට ගිහිල්ලා කුඩා පරිමාණයේ මූල්‍යකරණ වැඩසටහන් සහ ග්‍රාමීය
ණය යෝජනා ක්‍රම පිළිබඳව මූලික ආයතන ලෙස ක්‍රියා කිරීම. එහෙනම් අන්න ඒ වගේ ඒ කුඩා පරිමාණයේ මූල්‍යකරණ වැඩසටහන් සහ ග්‍රාමීය ණය යෝජනා ක්‍රම පිළිබඳව මූලික ආයතන ලෙස මහ බැංකුව ක්‍රියාත්මක වෙනවා. මහ බැංකුව තමයි අනුමැතිය දෙන්නේ. මෙන්න මේ ණය ක්‍රම වලට අපි අනුමැතිය දෙනවා. මේ ණය ක්‍රමයට අනුමැතිය දෙන්න බෑ කියලා මහ බැංකුවේ නියම කරනවා. එහෙනම් ඒකත් නියෝජ්‍ය ඒ කියන්නේ වෙනත් පාර්ශවයක් වෙනුවෙන් සපයන සේවයක්. ඊළඟට සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය කිරීම. EPF පෞද්ගලික අංශයේ සේවකයන්ට දරුණේ විශ්‍රාමයට උප නෑනේ. ඒගොල්ලෝ පිරිමි නම් අවුරුදු 60න් කාන්තාවන් නම් අවුරුදු 55න් පෙන්ෂන් යනවා. එහෙම නීතිය තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ගේ මාසික වැටුපෙන් 8ක් කපා ගන්නවා. හාම්පුතා 12ක් එකතු කරලා 20ක් මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව ගිණුම් වල ගිහිල්ලා මොකද කරන්නේ? සේවා යෝජක බැර කරන්න ඕන. එහෙමනේ වෙන්නේ. එතකොට අපි විශ්‍රාම යාමේ වයසට ආවම පසපරේ සල්ලි අපෝ එකවර ගන්න පුළුවන්. එකවර ගන්න පුළුවන්. ඒ වගේ සේවක අර්ථසාධක අරමුදල කියන්නේ පෞද්ගලික අංශයේ විශ්‍රාමයට නොලබන්නන්ට ක්‍රියාත්මක වන වැඩු ක්‍රමය. තේරුණාද? එතකොට ඒ සේවක අර්ථසාධක අරමුදල තනිකරම සේවකයන් වෙනුවෙනුත් හාම්පුතාලා වෙනුවෙනුත් බාරකාරත්වය තියාගෙන තියෙන කවුද? ශ්‍රී ලංකා මහ බැංකුව. දැන් මේ තියෙන නියෝජ්‍ය ආයතන කාර්යයන්ට අමතරව තවත් නියෝජ්‍ය ආයතන කාර්යයන් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අන්තර්ජාතික මූල්‍ය ආයතන. එහෙම නැත්නම් ජාත්‍යන්තර සංවිධාන. එහෙම නැත්නම් විදේශ රාජ්‍යයන් විසින් ලංකාවේ රජයට යම් මූල්‍ය සැසිවාරයන්ට මූල්‍ය සම්මන්ත්‍රණ වලට ආරාධනා කරනවා. කාර්ද? ශ්‍රී ලංකා රජයට. නමුත් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නියෝජනය කරන්නේ කවුද? මහ බැංකුව. ඒකත් නියෝජ්‍ය ආයතන සේවයක්. තේරෙනවද? අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. එක්කෝ අපේ කලාපේ බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, නැත්නම් ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන ලංකා රජයට යම් මූල්‍ය සම්මන්ත්‍රණ වලට ඇරයුම් කළාම ශ්‍රී ලංකා රජය නියෝජනය කරන්නේ කවුද? ශ්‍රී ලංකා මහ බැංකුව. ඒකත් නියෝජ්‍ය ආයතන සේවය ප්‍රධානම සේවයක්. අපි ඒකත් උන පස්වෙනි කොටසින් ලියමු. ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් මූල්‍ය සම්මන්ත්‍රණ සඳහා රජයට ආරාධනා කළ විට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඒවාට සහභාගී වීම. ඒකත් ප්‍රධාන නියෝජ්‍ය ආයතන සේවයක්. තේරුණානේ? රාජ්‍ය නායක කළමනාකරණය, විදේශ විනිමය පාලනය, රජය වෙනුවෙන් කුඩා පරිමාණයේ මූල්‍යකරණ වැඩසටහන් සහ ග්‍රාමීය ණය යෝජනා ක්‍රම පිළිබඳ මූලික ආයතන ලෙස ක්‍රියා කිරීම. ඒ කියන්නේ කුඩා පරිමාණයේ මූල්‍යකරණ වැඩසටහන් සහ ග්‍රාමීය ණය යෝජනා ක්‍රම සැකසීම සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳව ප්‍රධාන ආයතනය. නැත්නම් ජාතික ආයතන වශයෙන් ක්‍රියා කිරීමත් නියෝජ්‍ය ආයතන සේවයක්. ඒ වගේම සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය කිරීම. පෙන්ෂන් නැති අය වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවක් ඇති කරලා එක් සේවකයෝ වෙනුවෙන් ගිණුම් විවෘත කරලා සේවා යෝජකයන්ගේ මාසික දායක මුදල් එක්රැස් කිරීම සහ කම්කරු කුමසාරිස්ගේ නිර්දේශය මත ඒගොල්ලන්ට සේවයෙන් ඉවත් වුණාට පස්සේ එම ප්‍රතිලාභ ගෙවා දැමීම කියන හැම දෙයක්ම ක්‍රියාත්මක කරන්නේ කවුරු වෙනුවෙන්ද? සේවකයන් වෙනුවෙන්. ඒ වගේම කම්කරු කොමසාරිස් වෙනුවෙන් නියෝජ්‍ය ආයතන සේවය. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ඉතින් අපි කරුණු 4කට ලකුණු භාගය බැගින් 2ක් ලැබෙනවා. මොකද රෝමිලක්කම් ප්‍රශ්නේ කොටසක්නේ. තේරුණාද? ඊළඟට රෝමිලක්කම් 3 අයන්න. බලපත්ලාභී වාණිජ බැංකු සහ බලපත්ලාභී මුදල් සමාගම් අතර ඇති වෙනස්කම් දෙකක් විස්තර කරන්න. වෙනස්කම් දෙකට අනිවාර්යයෙන්ම ලකුණු 1 ගානේ
දෙකක් ලැබෙන මොකද මේකේ රෝමිලක්කමක් සහිත සම්පූර්ණ ප්‍රශ්නයක් නෙවෙයි. රෝමිලක්කමක කොටසක් නිසා. රෝමිලක්කමක් තනි ප්‍රශ්නයක් වශයෙන් හවුන ලකුණු 4යි. අයනු ආ කියලා බෙදුනොත් ලකුණු 2 බැගින් බෙදලා යනවා. ඒතර අපි මේක දන්නවා සෑම වාණිජ බැංකුවක්ම එනම් ජංගම ගිණුම් පවත්වාගෙන යමින් ඒ මත තැන්පතු බාර ගැනීම සහ ණය මෙවීම සඳහා බලය ලබා ගනිමින් මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් බලපත්‍රයක් ගත්තොත් අපි ඒකට කියනවා බලපත්‍රලාභී වාණිජ බැංකුව කියලා. ජංගම ගිණුම් පවත්වාගෙන යන්නත් බෑ. විදේශ විනිමය ගනුදෙනු වල යෙදෙන්නත් බෑ. ඊට අමතරව ස්ථාවර හා කාලීන තැන්පතු පවත්වාගෙන යමින් අනිකුත් මූල්‍යකරණ සේවා සැපීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් බලපත්‍රයක් දීපු මුදල් සමාගම් නැත්නම් මූල්‍ය සමාගම් තමයි බලපත්‍රලාභී මුදල් සමාගම් කියන්නේ ෆිනෑන්ස් කම්පැනිස් කියලා කියන්නේ. ඒතර මේක මෙන්න මේ වගේ දෙපැත්තට ලියන්න වඩා හොඳම ක්‍රමය මේකයි. මුල් පැත්තට බලපත්‍රලාභී වාණිජ බැංකු අනිත් පැත්තට බලපත්‍රලාභී මුදල් සමාගම්. පළවෙනි එක තමයි ජංගම ගිණුම් පවත්වාගෙන යාමට අවසර ඇත. පැහැදිලිවම අපි දන්නවා සෙසු මූල්‍ය ආයතන වලින් වාණිජ බැංකුවක් වෙන්කර හඳුනා ගැනීමේ පළවෙනි ලක්ෂණය පළවෙනි නිර්ණායකය තමයි ජංගම ගිණුම්. චෙක්පත් නිකුත් කිරීමට අවසර ලැබෙන ජංගම ගිණුම් නැත්නම් මොනවද ඩිමාන්ඩ් ඩිපොසිට්ස් ඉල්ලුම් තන්පතු පවත්වාගෙන යාමේ හැකියාව තියෙන්නේ බලපත්‍රලාභී වාණිජ බැංකුවට පමණයි. ඒ බලය බලපත්‍රලාභී මුදල් සමාගම් නැහැ. අවසර නැහැ. එම අවසරේ නැහැ. මේ පැත්ත නිතරම කෙටියෙන් ලියන්න මේ වගේ. දෙවෙනි එක විදේශ විනිමය ගනුදෙනු වල යෙදීමට අවසර තියෙනවා. ඒ කියන්නේ විදේශ විනිමය මිලදී ගැනීම විකිණීම. දැන් මට ඇමරිකන් ඩොලර් 10000ක බඩු තොගයක් ගෙන්නන්න ඕන නම් මන් ළඟ ඩොලර් නැහැනේ. මම ඩොලර් 10000ට ගැලපෙන ශ්‍රී ලංකා රුපියල් වාණිජ බැංකුවට දීලා මන් ඩොලර් 10000ක් අරගෙන බැංකු අනකරයක් ලෙස හරි ණය ලිපියක් විවෘත කරලා හරි ගෙවීම් පියවල පාවිච්චි කරනවා. එහෙනම් මම විදේශ විනිමය මිලදී ගැනීම. මම ඩොලර් 10000ක බහන්න අපනයනය කරලා ඇමරිකාවෙන් ඩොලර් 10000ක් ආවොත් මට ලංකාවේ ඩොලර් පාවිච්චි කරන්න බැහැනේ. ඒ නිසා මම ඒ ඩොලර් ටික වාණිජ බැංකුවට දීලා මම ඊට සමාන රුපියල් ප්‍රමාණයක් ගන්නවා. එහෙනම් විදේශ විනිමය විකුණනවා. ඔන්න වගේ විදේශ විනිමය ගනුදෙනු කියන්නේ විදේශ විනිමය එක්ක මිලදී ගැනීම නැත්නම් විකිණීම. ඒ ගනුදෙනු වල නියුක්ත වෙන්න බලපත්‍රලාභී වාණිජ බැංකුවට පුළුවන්. බලය තියෙනවා. එම අවසරය නැහැ මුදල් සමාගම් වලට. තුන්වෙනි එක තමයි ආරම්භක ප්‍රාග්ධනයේ සාපේක්ෂව විශාලයි බලපත්‍රලාභී වාණිජ බැංකුවල බලපත්‍රලාභී මුදල් සමාගම් වල සාපේක්ෂව ඒ ප්‍රමාණය කුඩායි. දැන් උදාහරණයක් වශයෙන් බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වශයෙන් බලපත්‍රයක් ගන්න නම් අවම වශයෙන් රුපියල් මිලියන 2500ක ප්‍රාග්ධනයක් ඕන. රුපියල් මිලියන 2500ක. නමුත් බලපත්‍රලාභී මුදල් සමාගමකට රුපියල් මිලියන 1000ක් තිබුණොත් මේ බලපත්‍රය නිකුත් කරනවා. ඒ නිසා සාපේක්ෂව අවශ්‍ය ප්‍රාග්ධන අඩුයි. ඊළඟට නියෝජිත සේවා සපයනම බලපත්‍රලාභී වාණිජ බැංකුව. නමුත් බලපත්‍රලාභී මුදල් සමාගම් නියෝජිත සේවා සපයන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් බලපත්‍රලාභී වාණිජ බැංකුවක් තමන්ගේ ජංගම ගිණුම් හිමියන් වෙනුවෙන් චෙක්පත් නැත්නම් අයපත් රැස් කරනවා. මම ජංගම ගිණුම් හිමියෙක් නම් මගේ ණයගැතියන්ගෙන් මට ලැබිය යුතු මුදල් මගේ ගිණුමට රැස් කරලා දෙනවා මං වෙනුවෙන්. මම ස්ටෑන්ඩින් ඕඩරයක් දෙනවා නිත්‍ය නියෝගයක් ලිඛිතව. මෙන්න මේ ණය වාරික මේ ගෙවීම් මාසිකව මේ දිනට කරන්න කියලා. මගේ ගිණුම හර කරලා ඒ ගෙවීම් පියවනවා. නියෝජිත සේවා. නමුත් බලපත්‍රලාභී මුදල් සමාගම් තමන්ගේ ගනුදෙනු කරුවන්ට තැන්පත් කරුවන්ට එවැනි නියෝජිත සේවා සපයන්නේ නැහැ. ඊළඟට රාජ්‍ය හෝ පුද්ගලික අංශයට අයත් වෙනවා බලපත්‍රලාභී වාණිජ බැංකුව. දෙකේම තියෙනවා. රාජ්‍ය අංශෙත් තියෙනවා පුද්ගලික අංශෙත් තියෙනවා. තේරෙනවද? දැන් ලංකා බැංකුව මහජන බැංකුව රාජ්‍ය අංශේ, හැඩ් නැෂනල් බැංකුව සම්පත් බැංකුව පුද්ගලික අංශේ. දෙකේම තියෙනවනේ. නමුත් බලපත්‍රලාභී මුදල් සමාගම් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ පෞද්ගලික අංශයට පමණයි. පෞද්ගලික අංශයට පමණක් අයත්. රාජ්‍ය අංශේ නැහැ. ෆිනෑන්ස් කම්පැනිස්. පැහැදිලිනේ? සාමාන්‍යවලු දන්න දේවල්. ඊළඟට 1988 අංක 30 දරන බැංකු පනත තමයි මේ බලපත්‍රලාභී වාණිජ බැංකුවට අදාළ වෙන්නේ. 88 අංක 30 දරන බැංකු පනත තමයි තාම ක්‍රියාත්මක වෙන්නේ. වරින් වර සංශෝධන
ගණනාවක්ම එකතු වුණා. නමුත් පනත තාම ක්‍රියාත්මකයි. නමුත් බලපත්ලාභී මුදල් සමාගමට අදාළ නීතිය තමයි 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත විධිවිධාන අනුව තමයි මුදල් සමාගම් ක්‍රියාත්මක වෙන්නේ. නීතිය ගත්තත් දෙකක්. ඊළඟ එක මුදල් මැවීමේ හැකියාව ඇත. අනිත් පැත්තට නැත. ඇයි ජංගම ගිණුම් පදරම් කරගෙන මුදල් මවන්නේ මතකයිනේ. මම ඔක බැංකු පාඩම තීරි කොටස කරද්දී පෙන්නුවා ජංගම ගිණුම් වල බැර කිරීම මගින් මුදල් මවන හැටි. තේරුණාද? නමුත් මේගොල්ලන්ට එහෙම මුදල් මැවීමේ හැකියාවක් නැහැ. ජංගම ගිණුම් නැහැනේ. ඒ නිසා මුදල් මවන්න බෑ. ඊළඟට බැංකු අයිරා පහසුකම් ලබා දෙනවා. බලපත්ලාභී වාණිජ බැංකු අරගොල්ලන්ට ලබා දෙන්න බෑ. ලබා නොදී හේතුව ජංගම ගිණුම් නැහැ. මොකද ජංගම ගිණුමේ තියෙන ශේෂය ඉක්මවා චෙක්පත් නිකුත් කරන්න දෙන අවසරයනේ බැංකු අයිරා කියන්නේ. ඒක ජංගම ගිණුම් නැත්තම් එහෙම අවසරයක් දෙන්න බෑනේ. එහෙනම් බැංකු අයිරා නිකුත් කරනවා මේගොල්ලෝ අරගොල්ලෝ නිකුත් කරන්නේ නැහැ. අවසර නැහැ. ඊළඟට බැංකු අනකර ණයවර ලිපි සංචාරක චෙක්පත් නිකුත් කරනවා. ඒ කියන්නේ විදේශීය ගෙවීම් මාධ්‍යයන් වශයෙන් විදේශී විනිමය පියවීම් මාධ්‍යයන් වශයෙන්. නමුත් මුදල් සමාගමකට කවදාකවත් දැන් තියෙන නීතිය අනුව බැංකු අනකර හෝ ණයවර ලිපි හෝ සංචාරක චෙක්පත් නිකුත් කිරීමේ කිසිම හැකියාවක් නැහැ. ඔයගේ වෙනස්කම් ගොඩක් තියෙනවනේ. ඒ වෙනස්කම් අතරින් ඕනෑම වෙනස්කම් දෙකකට ලකුණු එක ගන්න ලකුණු දෙකක්ම දීලා තියෙනවා. නමුත් මම මේකෙත් කියනවා මතකනේ අවදානම ගන්න නැතුව ඉඳහිට වැඩිපුර එන්නේ දෙක තමයි. මේක මොකද වෙනස්කම් ගොඩක් තියෙන නිසා හතරක් අහන්න පුළුවන්. හතරක් ඇහුවත් ලකුණු දෙකයි. එතකොට කාල බැගින් හම්බෙන්නේ. තේරෙනවද? ඒ නිසා අනිවාර්යයෙන්ම මේකෙදී අපි දන්නේ නැහැනේ දැන් කියලා නැහැනේ. වෙනස්කම් දෙකක් කියලා තියෙනවා. වැරදිලාවත් වෙනස්කම් දෙකක් කියලා නොතිබුණා නම් මං කියන්නේ අවදානම ගන්න නැතුව හතරක්ම ලියන්න. දැන් මේකේ දෙකක් කියලා තියෙන නිසා කමක් නැහැ. තේරුණාද? දෙකක් කියලා තියෙනවනේ. කමක් නැහැ. නමුත් දෙකක් කියලා නම් නොකරපු අවස්ථාවල හතරක්ම ලියන්න. මොකද එවැනි උදාහරණ මම මීට කලින් කීපයක්ම පෙන්නුවා. හතරක් ආපු අවස්ථා. තේරුණාද? මොකද ඒක Taman තීරණය කරන්නේ මෙහෙමයි. දැන් මේකට පිළිතුරු ගොඩක් නම් කරලා නැත්නම් හතරක් ලියන්න. පිළිතුරු තුනක් වගේ තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ දෙකෙන් නවත්තන්න. එහෙනම් මේක තමයි දෙන පිළිවෙල. මේක තමයි ලකුණු දෙන ස්ටයිල් එක. තේරෙනවද? ඒක ඔළුව තියාගන්න. මොකද අපි විභාගෙදී අපි ඉගෙන ගත්ත දේ ඔය ලියන්නම් වාලේ ලියලා හරියන්නේ නැහැ. හතරක් ඕන තැනකට දෙකක් ලියනවා ලකුණු භාගයක්ම නැහැ. ඒ වගේම දෙකක් ඕන තැනකට හතරක් ලියනවා කියන්නේ අපරාධයක්. කාලේ නාස්ති කරලා යට තියෙන ප්‍රශ්නයකට ලියන්න තියෙන කාලේ නැතිවීමෙන් ලකුණු අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා අපි හරියටම ප්‍රශස්තව පිළිතුරු ලියන්නට ඕන. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. මේක ආ කොටස. ලංකා සෙටල් පද්ධතියේ ප්‍රධාන ගෙවීම් පියවීම් පද්ධති දෙක පිළිබඳව විස්තර කරන්න. ලංකා සෙටල් මතකයි ලංකා සෙටල් ඒ කියන්නේ RTGS එකයි SSDS එකයි. මේ දෙකේම එකතුව තමයි ලංකා සෙටල් කියන්නේ. එකක් තමයි තත්කාලීන දල පියවීම් පද්ධතිය. නැත්තම් තත්කාලීන දල පියවීම් ක්‍රමයකොත් කමන සිස්ටම් කියන එක. ඒ කියන්නේ රියල් ටයිම් ග්‍රොස් සෙටල්මන්ට් සිස්ටම් කියන එක. RTGS රියල් ටයිම් ග්‍රොස් සෙටල්මන්ට් සිස්ටම්. අනිත් එක තමයි ලේඛන රහිත සුරකුම් තැන්පතු පද්ධතිය. නැත්නම් ලේඛන රහිත සුරකුම්පත් කිව්වොත් කමන්නේ. සුරකුම්පත් ප්‍රශ්නයක් නෑ. තැන්පතු පද්ධතිය. scriptless security depository system. scriptless securities depository system. තත්කාලීන දලපීම් පද්ධතිය. ශ්‍රී ලංකාවේ බැංකු අතර ඉහළ වටිනාකමකින් සහිත උන්නකම ලියන්න ඕනේ. ඉහළ වටිනාකමක් සහිත ගනු දෙනු උසස් තාක්ෂණය හා ප්‍රමිතිය යොදාගෙන පියවීම සඳහා පිහිටුවා ඇති පරිගණක ගෙවීම් ක්‍රමයයි. මේක ලියන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි මේ. ශ්‍රී ලංකාවේ ලංකාවේ බැංකු අතර ඉහළ වටිනාකමකින් යුක්ත ගනුදෙනු සිදු වෙනවා. ලංකාවේ බැංකු අතර ඉහළ වටිනාකමකින් යුක්ත ගනුදෙනු සිදු වෙනවා. හරිද? ඒ ගනුදෙනු උසස් තාක්ෂණය විශේෂයෙන්ම අන්තර්ජාලය හා සම්බන්ධ පරිගණක තාක්ෂණය උසස් තාක්ෂණය හා ප්‍රමිතිය භාවිතා කරමින් මොකද කරන්නේ? ෂණිකව පියවීම කරලා ඒ බැංකු අතර ණයගැති නැහිමි සම්බන්ධතා සමාප්ත කරනවා. ඒක තමයි තත්කාලීන දල පියවීම. තත්කාලීන. ඒ කියන්නේ දැන් එක් බැංකුවක් විසින් තවත් බැංකුවකින් ණයක් අරගෙන තිබුණා. ඒ ණය අද පියවරෝ.
පියවරකොට එහෙනම් එක් බැංකුවක් විසින් ඒ මුදල් ප්‍රමාණය අනිත් බැංකුවේ ගිණුමට බැර කරනවා. මතකනේ කරන විදිය SWIFT SWIFT ජාලය Society for Worldwide Interbank Telecommunication System ජාත්‍යන්තර මූල්‍ය සංනිවේදන සංගමය. ඒ ස්විෆ්ට් කියන ජාලය තමයි ලෝකයේ බැංකු සියල්ලම අන්තර්ජාලය ඔස්සේ එකට ඒකාබද්ධ කරලා තියෙන්නේ. තනි බැංකුව ලෝකයේ සියලු බැංකු තනි බැංකුවක් බවට පත් කරලා තියෙන්නේ. ඒ නිසා ස්විෆ්ට් කියන ජාලය සංනිවේදන ජාලය තුලින් මේ බැංකු අතර ඉහළ අගයෙන් යුක්තව සිදුවන ගනුදෙනු පිළිබඳ තොරතුරු බැංකු දෙකටම ශනිකව ලබා දෙනවා. එහෙනම් එක් බැංකුවක් ගෙවන බැංකුව තමන්ගේ ගිණුමට හර කරනවා. ලැබෙන බැංකුව තමන්ගේ ගිණුමට බැර කරගත්තම අන්න බැංකු දෙකේ ණයගැති නැහිමි සම්බන්ධයේ නිම වෙලා ගෙවීම් පියවීම තුලන වෙලා යනවා. ඒක ගනුදෙනුවෙන් ගනුදෙනු ට්‍රාන්සැක්ෂන් බයි ට්‍රාන්සැක්ෂන් ශනිකව ක්‍රියාත්මක වෙනවා. ගොඩ ගැහෙන්නේ. ඒකයි මේ තත්කාලින කියන්නේ. තේරෙනවද? බැංකුව අතර ඉහළ අගයක් සහිත ගනුදෙනු ඒ සිදුවුවාම උසස් තාක්ෂණය හා ප්‍රමිතිය භාවිතා කරලා පියවීම සඳහා පිහිටුවා ඇති පරිගණක ගෙවීම් ක්‍රමය. මොකද මේක පරිගණකගත ගිණුම් තුල තමයි ගැලපෙන්නේ. ඒ නිසා අපි කියනවා පරිගණක ගෙවීම් ක්‍රමය නැත්නම් පරිගණකගත ගෙවීම් ක්‍රමය. ඔක තමයි RTGS කියලා කියන්නේ. අනික ලේඛන රහිත සුරකුම් තැන්පතු පද්ධතිය. දැන් රජයට නැත්නම් භාණ්ඩාගාරයට සල්ලි හිඟ වුණාම මහජනයාගෙන් ණය ගන්න. කෙටිකල් ණය ගන්න මහජන වෙත නිකුත් කරනවා ණය සහතිකයක්. ඒක තමයි භාණ්ඩාගාර බිල්. මෙඩිකල් ගන්න නිකුත් කරනවා භාණ්ඩාගාර බැඳුම් කර. දිගු කල් ණය අවුරුදු 3කට එහා පැත්තේ කල් පිරෙන ණය ගන්න නිකුත් කරනවා රුපියල් සුරකුම්පත්. තුනටම කියන පොදුවේ රජයේ සුරකුම්පත් නැත්නම් රජයේ සුරකුම්. හරිනේ. මේවා වෙනද තිබුණා ලේඛන. දැන්ට අවුරුදු 10කට වගේ උඩ දිනකම තිබුණා ලේඛන. දැන් භාණ්ඩාගාර බිල් මම ඒ කාලේ දේශනදී මගේ ළමයිට මම print කරලා දෙනවා. මේක ආදර්ශයක් බලන්න. දැන් දෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ. දැන් ලේඛන නැහැ. ලේඛන නැහැ. ඒ වෙනුවට තියෙනවා රජයේ මධ්‍යම සුරකුම්පත් තැන්පතු ඒකක කියලා ඒකකයක්. ඒ රජයේ මධ්‍යම සුරකුම්පත් තැන්පතු ඒකකය කියන්නේ පරිගණක ගිණුම් ඒකකයක්. ඒ පරිගණක ගිණුම් ඒකකයේ තුල දැන් මම සුරකුම්පත් වල ආයෝජනය කරා කියන්නකො රජයට ණය දුන්න කියන්නකො මම වෙනුවෙන් account එකක් ඕපන් කරලා දැන් මට මම රජයට දීපු අරමුදල් මට ලැබෙන්න එපේ. ඒක මගේ වත්කමක්නේ. ලැබී යුතු ණය. එහෙනම් මගේ ගිණුමට බැර කරනවා. තේරුණාද? මගේ ගිණුමට බැර කරනවා. ඒතර මගේ ඒ අයිතිය මට පුළුවන් ඔබට විකුණන්න. විකුණද්දි මගේ ගිණුම හර කරලා ඔබ වෙනුවෙන් රජයේ මධ්‍යම සුරකුම්පත් තැන්පතු ඒකකයේ ගිණුමක් විවෘත කරලා බැර කරනවා. ගිණුම් හරහා තමයි ගැලපෙන්නේ. ලේඛන නැහැ. ඒක තමයි අදහස් කරන්නේ. එහෙනම් මුද්‍රිත සුරකුම්පත් භාවිතයේ වෙනුවට ලිඛිතේව නැහැ. සුරකුම්පත් මිලදී ගැනීමට හෝ විකිණීමට අදාළ ගනුදෙනුවක් කිරීම සඳහා ලේඛන රහිතව භාවිතා වන ක්‍රමය. ඒ ලංකා සිකියු ලෙසත් හඳුන්වනවා. ලංකා සිකියු කියන්නේ තෝක. ඒතර මේකට වෙනම තියෙනවා. අනේක නෝට් කරගන්න ඕනගොල්ලෝ. රජයේ මධ්‍යම සුරකුම්පත් තැන්පතු ඒකකය තුල පරිගණක ආශ්‍රිත ගිණුම් තුල සුරකුම්පත් ගනුදෙනු ගිණුම්ගත කර තුලනය කිරීම තමයි ඔක අදහස් කරන්නේ. මුද්‍රිත සුරකුම්පත් භාවිතයේ වෙනුවට සුරකුම්පත් මිලදී ගැනීමට හෝ විකිණීමට අදාළ ගනුදෙනුවක් කිරීම සඳහා ලේඛන රහිතව භාවිතා වන ක්‍රමයක. ලේඛන රහිතව කියන එකේ තේරුම රජයේ මධ්‍යම සුරකුම්පත් තැන්පතු ඒකකය කියලා පරිගණකගත ගිණුම් ඒකකයක් තියෙනවා. ඒක ඇතුලේ පරිගණක ආශ්‍රිත ගිණුම් තුල ඒ සුරකුම්පත් ගනුදෙනු ගිණුම්ගත කරලා තුලනය කරනවා. තේරුණාද? ඒක තමයි SSDS කියන්නේ. ඉතින් මේක ලංකා සිකියු කියලා කියනවා. ඒතර මේ SSDS එකයි RTGS දෙකම ඒකාබද්ධ කරනවා අපි කියනවා ලංකා සෙටල්. කියන්නේ ලංකාව තුල
ඒ අදාළ මූල්‍ය ගනුදෙනු පියවීමට පරිගණකගත ගිණුම් ක්‍රමය සම්බන්ධ කර ගැනීම නිසා අපේට කියනවා ලංකා සෙටල් කියලා. ලංකා සෙටල්. මතකයිනේ රයිට්. ඒතකොට ඒ කරුණු දෙකට ලකුණු එක ගානේ දෙකක් දීලා තියෙනවා. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. රෝම ඉලක්කම් 4 යන්න. ගුවන් ප්‍රවාහනය ආර්ථිකයට වැදගත් වන ආකාරය පිළිබඳව හේතු දෙකක් දක්වමින් විස්තර කරන්න. මේකත් රෝම ඉලක්ක 4 අයන්නත් නේ. එහෙනම් ලකුණු 2යි ලැබෙන්නේ. ලකුණු 2 නම් බොහෝ වෙලාවට කරුණු 2යි අපේක්ෂා කරන. මොකද මේකේ ගොඩක් කරුණු තිබුණ උනත් මේකේ මට හිතෙනවා මොකද මේ තරම් සංකීර්ණ ප්‍රශ්නයක් නෙවෙයි, කරුණු 2ක් ඇති වෙයි. Tamanට සැකනම් 4ක් දක්වා ගියාට කමක් නැහැ. නමුත් මගේ මනස කියනවා මේක සංකීර්ණ ප්‍රශ්නයක් නොවන නිසා නිකන් ප්‍රායෝගිකව චූටි ළමයෙකුට පවා මේ ගුවන් ප්‍රවාහනය ගැන හිතලා ලියන්න පුළුවන් ප්‍රශ්නයක් නිසා මේකට කරුණු 4ක්ම අපේක්ෂා කරන ගන්න දෙකට ලකුණු 2ක් දෙයි. පළවෙනි එක තමයි දේශීය හා විදේශීය සංචාරක ප්‍රවර්ධනයට ඉවහල් වීම මගින් විදේශ විනිමය පේවීම. දැන් ගුවන් ප්‍රවාහනයේ රටක ආර්ථිකයට වැදගත් වෙන හැටි. දැන් අපේ රට තුල දේශීය සංචාරක කටයුතු වලට ගුවන් ප්‍රවාහනය ලබා දෙන දායකත්වය සීමිතයි. තේරුණාද? ඒක තරම් දැනෙන්නේ නැහැ. නමුත් සමහර රටවල අභ්‍යන්තර සංචාරක ගුවන් සේවා ඉතාම ජනප්‍රියයි. දැන් නිදසුනක් වශයෙන් ගුවන් තොටුපළවල් 9600කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වන ඇමරිකාවේ. හිතන්න ගුවන් තොටුපළවල් 9600ක අපේ ලංකාවේ වරාය ගුවන් තොට දුම්රිය ස්ථාන බස්නවි ස්ථාන ඔක්කොම ගත්තත් එච්චර නෑ. ඒ 9600න් 50%කට වැඩි සංඛ්‍යාවක් වැඩි පංගුවක් අභ්‍යන්තර ගුවන් සේවා. ඒ කියන්නේ අභ්‍යන්තර සංචාරක සේවා. එහෙනම් දැන් අපේ රටේ සුළු වශයෙන් රත්මලාන යාපෝට් එක කේන්ද්‍ර කොටගෙන දැන් අභ්‍යන්තර ගුවන් සේවා තියෙනවා. සංචාර දැන් ඔබට යාපනයේ නාගදීපේ විහාර වදින්න ඕන නම් ගුවන් යානෙන් ගිහිල්ලා වැදලා පැය 6ක් 7ක් තුල ආපසු ඒ වැඩේ කරන් එන්නත් පුළුවන්. දවස් තුල එන්නත් පුළුවන්. තේරුණාද? දලදාම දින්න ඕන නම් විනාඩි 45න් ගියා. රත්මලානි දැන් වැන්දා. හරිද? පැයක් ගත කරයි කියන්නේ තවත් විනාඩි 35කින් ආවා. ඒ කියන්නේ පැය 3කින් උඩරිම ආවා. දැන් සාමාන්‍යයෙන් නුවර යන පැය 3ක් 3මාරක් යනවනේ වාහනේ කියන්නේ. ඒ නුවර යන කාලේ සියල්ල කරගෙන එන්න පුළුවන්. ඒ වගේ තාම නැති වුණත් ලංකාවේ පවා දේශීය හා විදේශීය සංචාරක ප්‍රවර්ධනයට මොකද කෙටි කාලයකින් තමන්ගේ ගමන් පහසුව සලසා ගන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම වාසිය පුද්ගලයන්. දැන් දඹදිව වන්දනාව වෙනවනේ. බස් වල ගොඩක් අය යන්නේ ගියාම ලොකු බස් එකක් බුක් කරලා බස් එකෙන් යන්නේ මාසයක් යනවනේ. මාසයක් ගිහලා සමහර තැන් වදින්නේ දුව වගේ වෙලා මදි. පාන්දර 3ට 4ට තමයි බස් එකට නගින්නේ. ආයෙ රෑ 10 11 තමයි එන්නේ. පැය කීපේ නිදාගන්නේ. හරි වෙහෙස කරයි. වැඩි කාලයක් බස් එකේ. නමුත් ඕකට අභ්‍යන්තර ගුවන් ප්‍රවාහන පහසුකම් උදාගත්තොත් මොකද වෙන්නේ? අපිට මාසෙ ගමන සති දෙකෙන් කරන්න පුළුවන්. අනික වැඩි කාලයක් ඒ සිද්ධ ස්ථානවල ගත කරන්න පුළුවන්. අනේ වගේ දේශීය හා විදේශීය සංචාරක ප්‍රවර්ධනයට ඉවල් වුණාන් පස්සේ මොකද වෙන්නේ? ඉහළ විදේශ විනිමයක් උපය ගන්න පුළුවන් රටේ ආර්ථිකයට. දෙවෙනි එක තමයි විදේශ ආයෝජකයන් ආකර්ෂණය තුළින් ප්‍රාග්ධන රට තුළට ගලා යෑම. දැන් දියුණු ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහනයක් තියෙනකොට තමයි විදේශ ආයෝජක අපේ රටවල් වලට එන්නේ. එහෙම ආවොත් තමයි අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? විදේශ ප්‍රාග්ධන අපේ රට තුළට ගලාගෙන එන්නේ. ඩොලර් සංචිත ඉහළ යන්නේ එතකොටයි. ඒ සදා ගුවන් ප්‍රවාහනය පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ප්‍රවාහනය තුළින් භාණ්ඩ මිල ස්ථාවර වීම හා හිඟයක් නොපැවතීම. දැන් ප්‍රවාහනය තුළින් භාණ්ඩ මිල ස්ථාවර වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් වෙළඳ පොලේ භාණ්ඩ හිඟ වුණොත් මොකද වෙන්නේ? හිඟ වුණොත් ඉල්ලුම වැඩි වෙනවනේ. අනික අපි හිඟ වෙනව දැක්කම මොකද වෙන්නේ? අපි ඩබල් කරලා ඉල්ලනවා. එහෙමනේ දැන් කිරිපිටි වල ප්‍රශ්නේ මතකයිනේ. කිරිපිටි සමහර කාලවල හිඟ වෙනවා. තේරෙනවද? හිඟ වෙනකොට මොකද වෙන්නේ? අපි වැඩි අපි දැන් වෙනද ගන්න පැකට් 5යි ගෙදරට දැන් 10ක් ගන්නවා. 10 ගන්න 20ක් ගන්නවා. මොකද වෙන්නේ? අන්න අනවශ්‍ය හිඟයක් ඇති වෙනවා. ඒ වගේ නමුත් මොකද හේතුව දැන් සමහරට කිරිපිටි වල ප්‍රශ්නයක් නෙවෙයි නිෂ්පාදනයේ තියෙනවා. ප්‍රවාහනයේ ප්‍රමාදයෙන් නැතිවීම. නමුත් අභ්‍යන්තර ගුවන් ප්‍රවාහනය මගින් ප්‍රවාහනය කරා නම් හැකීක්මනින් කෙටි කාලයක් තුල වෙළඳ පොළට භාණ්ඩ බෙදා හරින්න පුළුවන්. එහෙනම් වෙළඳ පොළේ භාණ්ඩ අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? සුලභ කරන්න ඕන. සුලභ වුණොත් තමයි හිඟයක් නැති වුණොත් තමයි
මිල ස්ථාවරව පවත්වා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට ප්‍රවාහන කටයුතු වේගවත් වීම. සමස්තයක් වශයෙන් ප්‍රවාහන කටයුතු මන්දගාමී නම් එය කාර්යක්ෂම නැහැනේ. ප්‍රවාහණයෙන් කරන්නේ භාණ්ඩ හෝ මගීන්ට ස්ථානීය උපයෝගිතාව ලබා දීමනේ. යම් ස්ථානයකට යාමට අවශ්‍ය හැකියාව ලබා දීම. එතකොට එතනදී මන්දගාමී ප්‍රවාහන සේවයකින් මිනිස්සුන්ගේ ප්‍රවාහන අවශ්‍යතා ගමන් අවශ්‍යතා ඉෂ්ට වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රවාහන කටයුතු වේගවත් වෙනව නම් තමයි මිනිස්සුන්ගේ ගමන් අවශ්‍යතා තමන්ගේ සිතගේ පරිදිෂ්ඨ කරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඒ වේගවත් ප්‍රවාහන ක්‍රියාවලියක් ඇති කරන්න නම් ගුවන් ප්‍රවාහන අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඊළඟට බදු ආදායම ඉහළ යාම. මොකද ගුවන් ප්‍රවාහන සේවා දියුණු වෙනවා කියන්නේ රජයට ලැබෙන බදු ආදායමත් ඉහළ යනවා. මොකද ගුවන් සමාගම් වල පිරිවැටුම සහ ලාභය වැඩි වෙනකොට ඒ මත රජයට වැඩිපුර බදු අය කිරීම හැකියාව ලැබෙනවා. එහෙනම් රජයේ බදු ආදායම වැඩි වෙනවා. ඒ බදු ආදායම රටේ සංවර්ධන ව්‍යාපෘති දියුණු කරන්න, යටිතල පහසුකම් වර්ධනය කරන්න රජයට හැකි වෙනවා. ඒ තුලින් රටේ ආර්ථික සංවර්ධනය තහවුරු වෙනවා. ඊළඟට නාස්තිය හා අපතේ යාම් අවම වීම. දැන් ගුවන් ප්‍රවාහණයෙන් ඉක්මනින්ම විශේෂයෙන්ම අපි තුමු මාළු, අලුත් එළවලු වගේ දේවල් ප්‍රවාහණය කරන්න පුළුවන්. තේරුණාද? එහෙම මොකද ඒවා අනිවාර්යයෙන්ම නැස්ය වෙන්නේ. නාස්ති වෙන්නේ අපේ. මොකද නැස්ය වුණොත් තමයි අපතේ දාන්න වෙන්නේ. දැන් නැස්ය වීම අඩුයි කියන්නේ මොකද වෙන්නේ? අපතේ යාම් අඩු වෙනවා. මොකද රටක ආර්ථිකය සංවර්ධනය කරනවා නම් සම්පත් නාස්ති කළ බෑ. සම්පත් නාස්ති නොවන ප්‍රවාහන ක්‍රම ඕනේ. එහෙනම් සම්පත් නාස්ති නොවන වේගවත් ප්‍රවාහන ක්‍රමය තමයි ගුවන් ප්‍රවාහනය. ඊළඟට රැකියා අවස්ථා උදා වීම. අනිවාර්යයෙන්ම ගුවන් ප්‍රවාහනයේ අභ්‍යන්තර හා දේශීය වශයෙන්ම ක්‍රියාත්මක වෙද්දී ඒ ශ්‍රේෂ්ඨ රැකියා අවස්ථා ලක්ෂ ගණනක් නිර්මාණය වෙනවා. ඒකත් වෙන්නේ ආර්ථිකයට වාසියක්. රැකියා වියුක්තිය පිටු දැකීමට ඒක පිටු බලයක් වෙනවා. මෙන්න මේ වගේ කාරණා දෙකකට ලකුණු එක බැගින් ලකුණු දෙකක් අරගන්න පුළුවන් ඉස්සරහට. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ඒකේ මහා කොටස. ශ්‍රී ලංකාවේ මහා මාර්ග ප්‍රවාහන අංශයේ දැකිය හැකි වර්තමාන ප්‍රවණතා දෙකක් උදාහරණ සහිතව විස්තර කරන්න. ශ්‍රී ලංකාවේ මහා මාර්ග ප්‍රවාහන අංශයේ දැකිය හැකි වර්තමාන ප්‍රවණතා දෙකක් උදාහරණ සහිතව විස්තර කරන්න. ප්‍රශ්නේ තේරෙනවනේ? අපි ඕක තීරපාඨයේදී කරා දුම්රිය, මහා මාර්ග, ගුවන්, නෞකා. ඔය හතරටම කළා ඕක. මම කොයි හතරෙන් එක සාමාන්‍ය මාරු අහනවා කියලා. මේ තෙවෙනි අවස්ථාව. එහෙනම් මහා මාර්ග ප්‍රවාහන අංශයේ දැකිය හැකි වර්තමාන ප්‍රවණතා. ඒ කියන්නේ ඒ ප්‍රවාහනයේට ධනාත්මක පැති මේ හානි. ප්‍රවාහනයේ සංවර්ධනය සම්බන්ධයෙන් හානි. දියුණුව සම්බන්ධයෙන් මේ හානි. දියුණුව සම්බන්ධයෙන් හානි. තේරුණාද? ප්‍රවණතා. ඒ කියන්නේ මේ කියන කාරණා එන්න තව වැඩි වෙනවා, සංවර්ධනය වෙනවා, ව්‍යාප්ත වෙනවා. ඒක තමයි ප්‍රවණතාවක් කියන්නේ. පළවෙනි එක තමයි රට පුරා අධිවේගී මාර්ග ව්‍යාප්තිය. දැන් මහා මාර්ග ප්‍රවාහනයේ හොඳ ප්‍රවණතාවක් නෝක. එහෙනම් අධිවේගී මාර්ගයේ ඉදිවීම, දීර්ඝ වීම එන්න තව වැඩි වෙනවා. ප්‍රවණතාවක් ඒකයි. එහෙනම් පළවෙනි එක තමයි රට පුරා අධිවේගී මාර්ග ව්‍යාප්තිය. උදාහරණ තමයි කොළඹ කටුනායක අධිවේගී මාර්ගය, ඊළඟට දක්ෂිණ අධිවේගී මාර්ගය. තවත් ඉතින් අපිට තව ටික කාලෙකින් කියන්න පුළුවන් මොකද්ද? කොළඹ මහනුවර අධිවේගී මාර්ගය. තවත් කාලයකට පස්සේ අපි කියයි කොළඹ රත්නපුර අධිවේගී මාර්ගය. තවත් කාලයකට පස්සේ ඊට කලින් අපි කියයි කොළඹ යාපනයේ අධිවේගී මාර්ගය කියලා. ප්‍රධානම සැලසුම් ගත ඒවානේ. ඊළඟට ගුවන් පාලම් ප්‍රධාන නගර ආශ්‍රිතව බිහිවීම. ඒකත් මහා මාර්ග ප්‍රවාහන අංශ දෙකේ වර්තමාන ප්‍රවණතාවක්. ගුවන් පාලම් මොනවද ඉවර කියන්නේ? එයා බ්‍රිජ් නෙවෙයි මොනවද? ෆ්ලයි ඕවර්ස්. මතකනේ? ෆ්ලයි ඕවර්ස්. ගුවන් පාලම් ෆ්ලයි ඕවර්ස්. ගුවන් පාලම්. ඔබට මතක ඇති පළවෙනි ගුවන් පාලම ඉතාම ජනාකීර්ණ නගරයක දාලා ඒ ජනාකීර්ණ බව තුරල් කරන්න, සීමා කරන්න ඒක හොඳ මෙවලමක් කරගත්ත. මොකක්ද ඒ නගරේ? නුගේගොඩ. නුගේගොඩ තමයි පළවෙනි ගුවන් පාලම විවෘත. ඊට පස්සේ තමයි රාගම ගුවන් පාලම. ඊට පස්සේ තමයි දෙහිවල. ඔහොම පන්නිපිටි. ඔහොම ගුවන් පාලම දැන් කීපයක් යනවනේ. මේ කියන්නේ විශේෂයෙන්ම ජනාකීර්ණ ප්‍රවාහන තදබදේ වැඩි. ඒ වගේම දුම්රිය මාර්ග සහ මහා මාර්ග හරස්වන ස්ථානවල හොඳ උදාහරණ දෙන්නකොට ඒ වගේ තැන්වල අනිවාර්යයෙන්ම ට්‍රැෆික් එක නැත්තම් මේ ප්‍රවාහන තදබදය අවම කරන හොඳම විකල්පය තමයි මොනවද? ගුවන් පාලම ඉදි කිරීම. එතකොට දුම්රිය යටින් යනවා බස් එක
නැත්නම් මහා මාර්ග ප්‍රවාහන සේවා බස් රථ වැනි දේවල් උඩින් යනවා. දෙගොල්ලන්ට කිසිම බලපෑමක් නැහානියක් නැහැ. තේරුණාද? ඒ වගේ උදාහරණ තමයි නුගේගොඩ දෙහිවල විශේෂයෙන්ම මෙතන මේ කොහෙද පෑලියගොඩ ඊට පස්සේ දෙමඩගොඩ ඒ වගේ ප්‍රධාන ගුවන් පාලම්. අනික උමම් මාර්ග ප්‍රධාන නගර ආශ්‍රිතව බිහි කිරීම උමම් මාර්ග. ඒ කියන්නේ සබ්වේස් කියන්නේ උදාහරණ බොරැල්ල මහනුවර. දැන් ඔබට මං හිතන්නේ මේක මතක නැහැ බොරැල්ල කියන්නේ ලංකාවේ තියෙන තදාසන්නම නගර 10 ගත්තොත් ඒ 10න් එකක් බොරැල්ල. බොරැල්ල තියෙන පාරවල් කීපයක්ම මාර්ග 6ක් විතර තියෙනවා නේ. ඒ මාර්ග 6ටම මිනිස්සු මාරු වෙනවනේ. පළවෙනි මාර්ගෙ ඉඳන් දෙවෙනි එකට දෙවෙනි එකේ ඉඳන් හතරවෙනි මාර්ග කොහොමනේ. එතකොට පාර බෙද මිනිස්සු අර පදික මාරු දාලා ට්‍රැෆික් එක දැන් ඒව දැනෙන්නවත් නැහැනේ. ඇයි? හරියටම බොරැල්ලේ මන්සන්දියේම යට දැම්ම සබ්වේස් කීපයක්. ඒ සෑම මාර්ගයකටම යන්න පුළුවන්. එහෙනම් මගීන් යන්නේ යටින් ප්‍රවාහනයට බාධාවක් නැහැ. එහෙනම් ප්‍රවාහන තදබදි අඩු වෙනවා. එහෙනම් ඒ වගේ උමං මාර්ග දැන් කළුතර බෝධින් වහන්සේ ළඟක් තියෙනවනේ. දැන් කළුතර ඒ කියන්නේ බෝධින් වහන්සේ වැඳගෙන චෛත්‍ය වදින්න අනිත් පැත්තට මාරු වෙන්න ඕන. ඉතින් ට්‍රැෆික් දැන් ඒක දැනෙන්නේ නැහැ නේ. සබ් එක දාලා තියෙනවා. ඒ වගේම තමයි මේ ගාලු පාර රත්මලාන හරි දාලා තියෙනවා. මහනුවර දාලා තියෙනවා. තේරෙනවද? ඊළඟට මොකද ඒවා අවශ්‍යයි. රටක් සංවර්ධනය වෙද්දී දියුණු වෙද්දී තේරෙනවද? ප්‍රවාහන තදබදේ ප්‍රවාහන ඒ කියන්නේ විවිධ ප්‍රවාහන මාධ්‍යයන් අතර ගැටීම් ඇති වෙන්නේ. ප්‍රවාහන මාධ්‍යයන් ඇනිටින ආකාරයෙන් ප්‍රවාහන පහසුකම් ප්‍රවාහන මාර්ග ඉදිකල් හරියන්නේ. ගුවන් පාලම් සහිතව උමම් මාර්ග සහිත ඉදිකලොත් තමයි ප්‍රවාහනයේ කාර්යක්ෂම වෙන්නේ. එබනම් ඊළඟ එක තමයි හතරවෙනි එක රට පුරා අතුරු මාර්ග නවීකරණය. ඒකත් මහා මාර්ග ප්‍රවාහනංශය දෙකේගේ වර්තමාන ප්‍රවණතාවක්නේ. රට පුරා අතුරු මාර්ග නවීකරණය කරනවා. ඒ කියන්නේ දැන් අතුරු මාර්ග තිබුණේ බොහොම පටුවට. ඒවා පුළුල් කරනවා. වංගු අඩු කරනවා. පහසුවෙන් ගමන් කරන්න. මොකද අතුරු මාර්ගවල තමයි මිනිස්සු බය නැතුව වාහන ධාවනය කරන්නේ. විශේෂයෙන්ම යතුරු පැදි. වේගයෙන් යනවනේ. ඒ නිසා මේ මාර්ගය පුළුල් වෙන්න ඕන. වංගු තිබුණොත් බෙන්ඩ් එක තිබුණොත් ඒ බෙන්ඩ් එකේ අනතුරු වීම සම්භාවිතතාවය වැඩි. බෙන්ඩ් එක කෙලින් කරන්න ඕනේ. එහෙම කරලා ඒ මාර්ග නවීකරණයක් දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. අනික ග්‍රාමීය වශයෙන් අතුරු මාර්ග කොන්ක්‍රීට් දැමීම. දැන් ගම්වල ගම කියද්දී අපට මතක් වෙන්නේ වැසි කාලේට මඩ වගුරක්නේ. තනිකර මැටි පාරවල් තියෙන මඩ වෙනවනේ යන්න බෑ. දැන් විභාග පැවැත්වෙන කාලෙක නම් ළමයිට විභාගයට යන එකත් ප්‍රශ්නයක්. ඒ නිසා මොකද්ද ගත්ත ක්‍රියාමාර්ගය දැන් විශේෂයෙන්ම ග්‍රාමීය අංශේ ප්‍රාදේශීය අංශේ සියලුම කුඩා මාර්ග කොන්ක්‍රීට් කරනවා. එතකොට මොකද වෙන්නේ? අන්න පාරේ අපිරිසුදු බවක් නැති වෙලා යනවා. මඩත් නැහැ. වැස්ස වුණත් බය නැතුව යන්න පුළුවන්. ඊළඟට ඒකත් එන්න තව වැඩි වෙනවා. එන්න වැඩි වෙනෝනේ. අඩු වෙන්නේ. අනික නගරාන්තර බස් සේවාව ව්‍යාප්ත වීම. නගරාන්තර බස් සේවාව ඉන්ටර්සිටි බස් සර්විස් කියන්නේ. ඒ කියන්නේ සෑම හෝල්ට් එකකම නවත්තන්න ඕනේ නැහැ. ප්‍රධාන නගරවල විතරයි නවත්තන නිසා අඩු කාලයකින් ගමනාන්තරය යන්න පුළුවන්. හොඳ කාර්යක්ෂම වේගවත් ප්‍රවාහන ක්‍රමයක් ඒකින් නිර්මාණය කරනවා. ඊළඟට බස් නැවතුම් පොළ පහසුකම් සහිතව සංවර්ධනය. බස් නැවතුම් ස්ථාන බස් ස්ටෑන්ඩ් ඒවෙත් බස් නැවතුම් පොළවල් පහසුකම් සහිතව වැඩි පහසුකම් සහිතව සංවර්ධනය කරනවා. හොඳම උදාහරණය තමයි උදාහරණ මාකුඹුර බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානය. මාකුඹුර බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානය. ඒකේ මොනවද නවාතැන් ගන්න පහසුකම් විතරයි නැත්තේ. අනිත් සියලු පහසුකම් තියෙනවා. ඒ වගේම මොනවද ආපන ශාලා පහසුකම්. ඒ වගේම මාකුඹුර බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා දුම්රිය ස්ථානට සම්බන්ධ කරලා තියෙන පාලමක් නේ. ඒ පාලමෙන් තමයි යන්නේ තියෙන්නේ. කෝච්චියෙන් බහැලා කෙලින්ම බස් එකට බස් එකෙන් බහැලා කෙලින්ම කෝච්චියට. අන්න ඒ වගේ පහසුකම්. ඒ වගේම රථ වාහන මම හිතන්නේ ඒක දහස් ගාණක් ගාල් කරලා තබන්නේ. ඔබ දන්නවා මාකුඹුර බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානට අපි ඇවිල්ලා අපේ පුද්ගලික වාහනයක් ඒ පාකේක දාලා අපිට පුළුවන් හම්බන්තොට ගිහිල්ලා එන්න. කතරගම ගිහිල්ලා එන්න. බස් තියෙනවනේ දැන් හයිවේ එකේ තේරෙනවද? අපිට වෙහෙස නැහැ. ඒතර වාහන එලවන්න ඕනේ. නිින්ද යන ප්‍රශ්න නැහැ. අනතුරු වලට ලක්වීම අවදානම් නැහැ. වාහනේ නඩත්තු වේදම අඩු කරගන්න පුළුවන්. තේරෙනවද? අන්න ඒ වගේ ඒ මාකුඹුර බහුකාර්ය මධ්‍යස්ථානය තාම දියුණු ස්ථානයක්. ඒ කියන්නේ පාරිභෝගිකයන්ට නැත්නම් මගීන්ට අනිවාර්යයෙන්ම ඉහළම පහසුකම් දීපු ස්ථානය. ඊළඟට පරිසර හිතකාමී වාහන භාවිතය. උදාහරණ
දෙමුහුන් හා විදුලින් දහවනය වන රථ. දෙමුහුන් කියන්නේ මොකද? හයිබ්‍රිඩ්. ඒක බැටරියක් තියෙන්නේ. ස්ටාර්ට් එක ගන්න විතරක් පෙට්‍රල් වැඩ කරනවා. ස්ටාර්ට් එක කරගෙන යම් වේග සීමාවට ගියාම ඊට පස්සේ බැටරියෙන් තමයි බල ශක්තිය ඉන්ධන දහනය අඩුයි. ඒ නිසා කාබන් මොනොක්සයිඩ් පිට වෙන්නේ නැහැ. පරිසර දූෂණ චෝදනා නැහැ. අනික විදුලි වාහන කොහෙත්තම නැහැනේ. ඉලෙක්ට්‍රික්නේ. කොහෙත්තම ඉන්ධන දහනයක් නැහැ. එහෙනම් අනිවාර්යෙන් පරිසරේ සංරක්ෂණය වෙනවා. තේරුණාද? මෙන්න මේ වගේ මහා මාර්ග ප්‍රවාහනංශයේ ප්‍රධාන ප්‍රවණතා කීපයක් දකින්න පුළුවන්. උදාහරණ සහිත පිළිතුරකට ලකුණු 1 ගානේ ලකුණු 2යි. තේරුණාද? මේක දෙකක් නැහුවේ. උදාහරණ සහිතව නම් ලකුණු 2යි. උදාහරණ නොමැති නම් නිකම් කරුණු වශයෙන් ලියවන ලකුණු භාගී ගානේ 2ට ලකුණු 1යි. ඒ නිසා මුළු ලකුණු 2ම ගන්න නම් උදාහරණයක් මේ වගේ ලියන්නම වෙනවා. රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නිර්වචනය කිරීමේදී ප්‍රමාණාත්මක සාධක යනුවෙන් අදහස් කරන්නේ කුමක්දයි පැහැදිලි කර ඒ සඳහා උදාහරණ 2ක් සපයන්න. තේරුණාද? සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නිර්වචනය කිරීමේදී ප්‍රමාණාත්මක සාධක යනුවෙන් අදහස් කරන්නේ කුමක්දයි පැහැදිලි කර ඒ සඳහා උදාහරණ 2ක් සපයන්න. තියරි පාර්ට් එක මතකෙ ඉපි කරව. සුළු හා මධ්‍ය පරිමාණ මහා පරිමාණ කියලා ව්‍යාපාර වර්ග කරනකොට මූලික පදනම් දෙකක් පාවිච්චි කරනවා. එකක් ප්‍රමාණාත්මක සාධක මත, අනික ගුණාත්මක සාධක මත. ප්‍රමාණාත්මක සාධක කියන්නේ මැනිය හැකි සාධක. කිසියම් මිනුම් ක්‍රමයකින් මැනිය හැකි සාධක. ගුණාත්මක සාධක කියන්නේ මැනිය නොහැකි සාධක. දැන් භාවිතා කරන තාක්ෂණය මනින්න බෑනේ. නූතන දියුණු තාක්ෂණය භාවිතා කරනවා නම් මහා පරිමාණ, නූතන දියුණු තාක්ෂණය භාවිතා නොකරයි නම් මේක මොකද්ද? කුඩා පරිමාණ. එහෙම බෙදන්න පුළුවන්. එතකොට මේ අහන්නේ ප්‍රමාණාත්මක සාධක අහන්නේ කියන්නේ මොකද්ද? සංඛ්‍යාත්මකව ප්‍රකාශ කළ හැකි එනම් ගණනය කළ හැකි සාධක වේ. හරිම සරලයි. මේ ටික ලිව්වොත් ඇති සංඛ්‍යාත්මකව ප්‍රකාශ කළ හැකි සාධක කියන්නේ. එහෙම ලිව්වොත් ඇති. ගණනය කළ හැකි සාධකෙන් කිව්වොත් ඇති. වඩා හොඳයි මේ විදිහට ලියනවා නම් සංඛ්‍යාත්මකව ප්‍රකාශ කළ හැකි එනම් ගණනය කළ හැකි සාධක වේ. ලකුණු 1යි. ලකුණු 1යි. මේකෙත් එකම ප්‍රශ්නේ කොටස් දෙකක් නිසා අපි තරු ලකුණු දෙකක උත්තර දෙක වෙන් කරන්න අමතක කරන්න එපා. හරිද? එස්ද උදාහරණ වෙනම ඉල්ලනවා. මොකද එකක් ආයෝජිත ප්‍රාග්ධනය. දැන් ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යාමට අපි ප්‍රාග්ධනයක් ආයෝජනය කරන මුදලින් ඒක මනින්න බැරිද? පුළුවන්. රුපියල් වලින් මනින්න පුළුවන්. එන එක ප්‍රමාණාත්මකයි. යොදා ගන්න සේවක සංඛ්‍යාව මනින්න පුළුවන්. දැන් මහ බැංකුවට අනුව ස්ථිර සේවක 50ට අඩු නම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරය. ජනහා සංඛ්‍යාලන දෙපාර්තමේන්තුවට අනුව ස්ථිර සේවක 25ට අඩු නම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරය. නැත්නම් මහා පරිමාණ. ඒ වගේ මනින්න පුළුවන්. අනික භාවිතර ගන්නා බලශක්ති ධාරිතාව. කිසියම් ව්‍යාපාරයක් වැඩි බලශක්ති ධාරිතාවක් තමන්ගේ කර්මාසාර ඇතුළට ගන්නවා කියන්නේ එයා මහා පරිමාණ බිස්නස් කරනවා. තේරුණාද? එහෙනම් එයා අනිවාර්යයෙන්ම ජාතික නිෂ්පාදනයේ ප්‍රධාන පංගුකරුවෙක් වෙනවා. අන්න ඒ වගේ භාවිතර ගන්න බලශක්ති ධාරිතාව ඉහළ නම් මහා පරිමාණ නැත්නම් පහළ නම් කුඩා පරිමාණ කියලා ගන්න පුළුවන්. ඊළඟට වාර්ෂික පිරිවැටුම. මොකද ඒ කියන්නේ? වසරක් තුල ලැබෙන මුළු දල විකුණුම් ආදායම. ඒකත් මනින්න පුළුවන්. දල විකුණුම් ආදායම මෙච්චරක් නම් සුළු පරිමාණ, මෙච්චරක් නම් මධ්‍ය පරිමාණ, මෙච්චරක් නම් මහා පරිමාණ මනින්න පුළුවන්. ඊළඟට යොදවා ඇති යන්ත්‍ර උපකරණ වල වටිනාකම නැත්නම් ස්ථාවරවත් කරන වටිනාකම. දැන් අපි දන්නවා යොදවා ඇති යන්ත්‍රෝපකරණ වල වටිනාකම රුපියල් මිලියන 4යි. ඒ කියන්නේ ලක්ෂ 40ක්. හෝ ඊට අඩු නම් සුළු හා මධ්‍ය පරිමාණ, වැඩි නම් මහා පරිමාණ. අන්න ඒ වගේ ප්‍රමාණාත්මකව මනින්න පුළුවන් සාධක කීපයක් තමයි මේ තියෙන්නේ. උදාහරණයකට ලකුණු 1.5 බැගින් ලකුණු 3ක් දීලා තියෙනවා මෙතන. අතන්ට 1යි. නිර්වචනයේට මෙතන උදාහරණ 3ක් අහනවනේ. උදාහරණයකට ලකුණු 1.5 බැගින් ලකුණු 3ක් දීලා තියෙනවා. එහෙනම් ලකුණු 4 දෙන්නේ එහෙමයි. දැන් මෙතනට ලකුණු 1ක් කියලා අපිට අනිවාර්යෙන් ගෙස් කරන්න පුළුවන්. එහෙනම් ඉතුරු ලකුණු 3ම බෙදලා යන්නේ උදාහරණ වලට. පැහැදිලිනේ? රයිට්. එතකොට අපි අද පාඩම් පරිච්ඡේදනුත් කතා කළා 2020 නව නිර්දේශයට යොමු වෙච්ච විභාග ප්‍රශ්න පත්‍රයේ විශේෂයෙන්ම දෙවන ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත ප්‍රශ්න තමයි සාකච්ඡා කළේ. තේරුණාද? අපි දැක්ක එකේදී ඒ සෑම ව්‍යුහගත ප්‍රශ්නයක්ම තනි මාතෘකාවක් නෑ, මාතෘකා කීපයක එකතුවක්. මාතෘකා කීපයක එකතුවක් සංකලනයක්. තේරුණානේ? අපි 2020
විභාගයට අදාළව ඉදිරි පාඩම් සාකච්ඡාවලදී අපට ඉතුරු වෙච්ච ප්‍රශ්නත් අපි විශ්ලේෂණාත්මකව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.